සන්සිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30ක් රුපියල් 16ක ඉතිරියක්. නෝන මගේ දෝනිකෝ වාසනා මේ ඉන්නේ සකුනි දුව අම්මත් එක්ක කතා කර අම්මේ මේ මගේ දෝනි නෙමෙයි මේ මගේ දෝනි නෙමෙයි මේ මගේ දෝනි නෙමෙයි අම්මේ මං සකුනි තමයි මං සකුනි නෑ මේ මගේ දෝනි නෙමෙයි මේ මගේ දෝනි නෙමෙයි වාසනා මේ තමයි සකුනි ඇයි වට අඳුරන්න බැරිද මහත්තයෝ මේ මගේ දෝනි නෙමෙයි මේ මගේ දෝනි නෙමෙයි මේ මගේ දෝනි නෙමෙයි අම්මේ මාව දාලා යන්න එපා අම්මේ well done දුව well done වැඩි සිරිල් තමයි වැඩේ කරේ කොහෙන්ද මේ කෙල්ලව තමස හොයාගත්තේ ඉගෙන පොට්ටේ කිල්ලක මහත්තයා ඔය ළමයාගේ බලා ගන්න ගෑණිට රුපියල් 3000ක් දුන්නා මේ ලොකු මහත්තයා ඔය ගෑණි කිව්වා ඕන නාටකමක් නටලා හැන්දෑ වෙනකොට කෙල්ලවගේ නටලා බස්සන්න කියලා අජිර කීයේ ඉඳලාද මම තවසේ හොයන්නේ අදත් පොලේ ගියාද පොලේ ගියේ නෑ සර් මේ දවස්වල හැමතැනම විස පොල් තෙල් සර් ඉතින් මන් දන්න හොඳ පොල් තෙල් මෝල් කාරයෙක් ඉන්නවා සර් මැල්සිල්පුර පැත්තේ මං ගියා සර් ඔරිජිනල් පොල් තෙල් වගේ අරන් ආවා සර් මට සර් මතක් වුණා සර් මං ඒ නිසා සර් සර්ටත් හොඳ පොල් තෙල් බෝතලයක් ගෙනාවා සර් සර් මේවා ඊටාම දේශීය නිෂ්පාදනය සර් කවලක් නෑ ඊටාම ඔරිජිනල් සර් සල්ලි ප්‍රශ්නයක් නෑ සර් ඒක මේ ඔක පැත්තකින් තියෙනවා නෑ සර් සල්ලි ප්‍රශ්න ඕක පැත්තකින් තියෙනවා මේ වජිර තමුසේ අර මේ මාල්ලාගේ ගෙවල් පැත්ත ගැන මුද සෝදිසියෙන් ඉන්න ඕනේ ඇයි සර් අර එන්ඩියෝ ගෑණි ආපහු ලඩක් ඇදලාද නෑ කටුවාවල පොලිසියෙන් මට කෝල් එකක් දුන්නා අර අරස් කරලා හිටියේ මාලක මිනිහා එහෙන් පැනලාලුනේ නෑ ඒක වෙන්න බෑ සර් වෙන බෑනේ ඔය වෙලා තියෙන්නේ ඒ වුණාට සර් මාලක කියන්නේ පොලිස් කූඩුවෙන් පයින්න තරම් හිතායියක් තියෙන මිනිහෙක් නෙවෙයි මිනිහා ලෙඩෙක් නේ මිනිහා පොලිස් කූඩුවේ ඉඳිද්දී පොඩ්ඩක් ආසනේ ඉව වෙලා මිනිහාම හොස්පිටලයිස් කරලා පොලිසියෙන් කියන විදිහට එතන හිටපු PC පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉඳලා මියාක ස්පිරිතාලෙන් පැනලාලුනේ
මාලකට යන්න තියෙන්නේ තැන් දෙකයි. එක්කෝ හරිනලා ගෙදර නැත්නම් මාල්ලා ගෙදර. පොලිසියෙන් දැන් ගිහිල්ලා තියෙනවා හරිනලා ගෙදරට. ඒත් ඒට ඇවිල්ලා නැහැ. ওই වෙලාවක හරි මාල්ලා ගෙදරට යන්න පුළුවන්. තමසේ දැම්ම මෙහෙ යන්න ඕනේ. හරි. සම්මින්. අද මේ හරි. හරි දෝනියේ පැතුරු සාජ්‍ය දාන්න එපා කිව්ව ගැන උත්තර හිතන්න දෙයක් නැහැ. සාජ්‍ය දාන්න බැරුණාට අපිට ඕන වෙලාවක සින්දු කියන තානමක් නැහනේ. හරි අපි දැන් කියමුකෝ සින්දුව. දුද්ද නොද්ද බින්ද බඳ තෙද්ද කඳ දෙවුරද සා. අනේ මම මේක නවත්තන්න. මට තියෙන්නේ වෙනින් ප්‍රශ්නයක්. මොන ප්‍රශ්නද දෝනියේ? මං ඔබට කිව්වේ මං ආපු රාජකාරිය තව ටික දවසකින් අවසන් වෙනවා කියලා. එතකොට ඉතින් මේ රංජියා නිකන් කුරුල්ලා වගේ තමයි ඈ. අන්න ඒක තමයි මගේ ප්‍රශ්නේ. මොකද්ද? මොකද්ද මාම ආපු රාජකාරිය? රාජකාරියක් කිව්වට ඉතින් ඒක මේ මහ ලොකු රාජකාරියක් නෙමෙයි. ඒක නිකන් මෙව එකක්. හරි මේ අපි ඒව අමතක කරලා දාලා සින්දු කියමුකෝ ඉතින් සින්දු. බෑ මට ඒක දැනගන්නම ඕනේ. මාමා මට ඇත්තටම ආදරේ නම් මට ඒක කියන්න. නැත්තම් මම්මා මත් එක්ක තරහ වෙන්න. මේ කෙල්ල නියෝ කියලාත් බෑ නොකියත් බෑ. හරි මම අර අධහැමියව අපේ ගෙදර යව්වේ හේතුවක් ඇතුව දෝනියේ. දැන් ඒක සිද්ධ වෙලා තියෙන්නේ. මට ඕන උනේ ඔබ මෙහි ඉන්න පණිවිඩේ ඒ කෙල්ල හරහා උඹගේ අම්මට යවන්න. ඒ මොකටද? ඔබ මෙහි ඉන්නවා කියලා දැනගත්තාම උඹගේ අම්මයි තාත්තයි නැන්දයි ලොකු ඉස්කෝලේ මහත්තයයි කට්ටියම ගැම්මට ඒ දුවගෙන උඹ අරගෙන යන්න. එතකොට ඉතින් මටත් පුළුවන් නිදහසේ මගේ ලෝකෙට යන්න. නියම දෙහිසාරය සහිත විම් ලික්විඩ්. එක හැන්දයි පිරිමැස්මයි. මාතලා ඉක්මමුණා වැඩි. මං ඉන්නේ ප්‍රශ්න ගොඩක නිර්වාණ. උත්තර හොයන්න හදන තැන්වල තව ප්‍රශ්න හැදෙනකොට මට කිවසන්න බෑ. කියා දෙන්න ආදරේ තරම් සතියේ දිනවල රාත්‍රී 8:30ට අක්කේ අක්කා හොල්මන් මාමා ගෙදර ගිහින් මොකද කළේ? ඒක මාර ගමනක් තමයි හලෝ. යන්න නම් ටිකක් අමාරුයි. හැබැයි බොරුල් තැන්න කියන්නේ මාර ලස්සන ගමක්. අක්කට හොල්මන් මාමාගේ නන්දව හම්බුණාද? ඔව් මාලා ආන්ටි. මාලා ආන්ටි සුපිරි ආන්ටි කෙනෙක් හලෝ. මාව එව්වේ රංජි මාමා කියලා කිව්වම මට සැලකුවේ දෙයියන්ට වගේ. ඔයා ඒ නන්දට මොනවද කිව්වේ? මං හැමදේම කිව්වා. ඔයා මං ගැනත් කිව්වද? ඇයියෝ එහෙම අහන්නේ? හොල්මන් මාමා කිව්වා එයාට ඕනේ මම මෙහෙ ඉන්නවා කියලා ඔයාලව ඒ නන්දට කියන්නලු. ඒ වැඩේ මං නියමට කළා. ඇයි අක්කෝ එහෙම කළේ? හොල්මන් මාමා කියපු විදියට එයාලා මාව අරන් යන මෙහාට එයිද?
ඔව්. අනිවාර්යෙන් එයාලා ඇවිල්ලා ඔයාව අරන් යනවා. මෙහෙ වගේ නෙමෙයි හලෝ එහෙ. හරියට නිව්යෝක් සිටි එක වගේ. මාර ජොලි. අනිකේ මාලා ආන්ටි දවස පුරාම ටීවී බලනවා. මෙහි අඩු ගානේ ටීවී එකක්වත් තියනවද? නෑනේ. මෙහි ඉන්නේ ලෙඩ්ඩු විතරයි හලෝ. මෙහෙත් එක්ක බලපුවාම එහි දිව්‍ය ලෝකයක්. ඔය දිව්‍ය ලෝක වලට වඩා මට මගේ අම්මයි තාත්තයි වටිනවා අක්කේ. මට ඕනේ ඒ දෙන්නත් එක්ක මෙහාට වෙලා ඉන්න. මං කවදාවත් මෙහෙන් යන්නේ නැහැ. කවදාවත් නැහැ. ලොකු සර් අපේ එක ලොකු දෙයක් ලොකු සර්. මේ සිද්ධ වෙන දේවල් වල අගක් මුලක් හිතා ගන්න බැරුව මං ඉන්නේ. මට වෙලාවකට හිතුණා මේ ගේ අස්සට වෙලා තනියම ඉඳලා මට පිස්සු හැදෙයිද කියලා. පිස්සු හැදෙන්නේ තනියම ගෙදර ඉන්න හින්දා නෙමෙයි. තනියම ඉඳගෙන කරන්න හදන දේවල් හින්දා. ඕන් ලොකු සරුත් මට ඇනුම් පද කියනවා. එන්ජියෝ නෝනගේ උටපටේ මං ඉඳලා කරපු එකක් නෙමෙයි ලොකු සර්. ඒක මේ උන්දේ වවාගෙන කාපු එකක්. වවාගෙන කන්නත් හොඳ සරුසාර පොළොවක් තියෙන්න ඕනේ මාලා. හරි දැන් ලොකු සර්ට එන්න කියපු කාරණාව කියලා ඉන්නකො. ලොකු සර් ඊය හවස අපේ ගෙදරට කවුද ගෑනු ළමෙක් ආවා. අපේ රංජියාගේ පණිවිඩයකට කියාගෙන තමයි ආවේ. මොකද්ද දේවාලයකට ගිහිල්ලා පූජාවක් කරන්න ඕනෙලු. අනේ ලොකු සර් මම මේ බැලුවේ ආවේ තවතාරයක්ද දන්නේ නැහැ. ඔය කියන ගෑන් ළමයා කොහින්දද දාවා කිව්වේ? මට ඒක අහගන්න බැරි වුණානේ ලොකු සර්. ඒ ළමයා බොහොම මහන්සියෙන් හිටියේ. අපි ඉතින් පූජාව ගැන කතා කරගත්ත ගමන් අනේ මං කිව්වා නිදා ගන්න කියලා. කොහේ දේවාලයකටද ඔය පූජාව කරන්න ඕන කිව්වේ? මේ කොහෙද ගලේ දේවාල නෑ. වලේ දේවාල. අයියෝ මට ඒක ඔන්න කොහෙද මන්ද දේවාලයක් ලොකු සර්. මට ඒකත් හරියට අහගන්න බැරි වුණානේ. කොහොම හරි රංජියාගේ බයිසිකලේ සුදු රෙදි වලින් ඔතලා තුන්වරුවක් පිරිත් කියලා රංජියාව මතක් කරලා තමයි පූජාව කරන්න නම් ඕන කිව්වේ. දැන් ඔය දේවාලේ තියෙන තැනවත් හරියට අහගත්තේ නැද්ද? නෑනේ මට අහගන්න බැරි වුණා. මං අහන්න හිටියේ උදේට. අහන්න ඕන කිසිම දෙයක් අහගන්න නැහැ. ඒ වුණාට රටේ තියෙන වල්පල් ඔක්කොම කතා කරනවා. ඕක තමයි පැටිය මුදලාලේ මේ රටට ගහලා තියෙන හේනේ. කරන්න ඕන දෙන්නේ මේ කරන්නේ. කට්ටියක් මිත්‍යා වෙල්ලා තවත් කට්ටියක් අවිද්‍යාව වෙලිලා. අනේ මං ඔය මොකකවත් එල්ලිලා නෑ ලොකු සර්. මං අහන්න හිටියේ උදේට. මාලා අපිට උදව්වක් කරන්න ඕනකම තිබුණත් උදව්වක් කරන්න විදියක් නැහැ. මොකද උදව් කරන්න ඕන දේවල් මාලා ළමෙන් අහගෙන නැහැ. අනේ ලොකු සර් එහෙමයි කියලා කරාරින්න එපා. මම මේ ගෑනු ළමයා ගැන ගම වටෙන් තොරතුරු හොයලා බලුවා. ආපු දැකපු කෙනෙක් කිසි කෙනෙක් නැහැ. එහෙම ඇස්දිස්තියක් මායමක් නැතෝ යන්න පුළුවන් වෙනවා කියන්නේ මිනිස්සෙක් වෙන්න බෑනේ. අනේ ඔක අවතාරයක් එහෙමනම්. ආයමන්සරයක් ආවොත් ඒකවත් අහගන්න. අපි යම් කරන්නේ. මගේ මෝඩකම් තමන්ගේ උන් කියලා හිතාගෙන උදව්වක් කිල්ලුවා. ඇත්තටම මිනිස්සු කවුද කියලා අඳුරගන්න පුළුවන් මේ වගේ කරදරයක් වෙච්ච වෙලාවක.
කියුබ් එකක් මික්ස් කරලා හදමු ආලු කෙසෙල් ෆ්‍රයිඩ් රයිස්. මැඩම් ළඟදී පූජට කවුරු හරි කෝල් කරා. කවුද? කෝල් කරේ කවුද කියලා නම් මට හොයාගන්න බැරි වුණා මැඩම්. හැබැයි ඔව් ආෂා කියන්න. පූජායි කතා කරපු කෙනාගෙන් ඇහුවා ෂුවර් එකටම කුරුළු මැරුණා නේද කියලා. ඊල පබලු සතියේ දිනවල රාත්‍රී 9ට. Thank you බුද්ධික. ඔව් තොරතුරක් ලැබුණ හැටි මට ඉන්ෆෝම් කරන්න. ඕකේ. මොකද රෙඩි බුද්ධික කියන්නේ? මාලක ඉන්න තැනක් ගැන තාම තොරතුරක් නැහැ. මාලක මෙහි ඉද ඩැඩි? වාසනත් ඉන්න වෙලාවේ මාලක මෙහි ආවොත් එහෙම විනාසයි. මං හිතන්නේ නේද මාලක මෙහි කියලා. ඒත් අපි මොකටද රිස්ක් එකක් ගන්නෙ? ඒ කිව්වේ ඩැඩි? අපි පටන් ගත්ත වැඩේ ඉවරයක් කළා දාමු. පුළුවන් තරම් ඉක්මනට වාසනාව එක්ක බෙදගෙදරට ගිහිල්ලා සකුනිව අපේ අතට ගන්න ඕනේ. මං ජයතිස්සර කතා කරන්න. එපා එපා. මේ පාර මං යනවා දුවත් එක්ක යන්න. ඒත් මේ ඩැඩීට පුළුවන් මේ තත්ත්වෙත් එක්ක එන්න. දුව මේක අපිට ලැබෙන අන්තිම chance එක වෙන්න පුළුවන්. අපි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. අහස පොළොව ගැටලන්ට වගේ කල්පනා. මට දුකයි තාත්තේ. දුකයි? ඒ ඉතින් අහවල් දෙයකටද? සංගීත සාජ්‍ය දාන්න බෑ කියපු එකටනේ. මම කිව්වේ පුතේ සංගීත සාජ්‍ය දාන්න බෑ කියලා විතරයිනේ. සින්දු කියන්න බෑයි කියලා කිව්වේ නෑනේ. අපිට මේ ගෙදර සින්දු කියන්න පුළුවන්. ඇයි අපේ මහත්තයා? එන්න මේ සංගීත සාජ්‍ය දාන්න බෑ කිව්වයි කියලා මේ චූටිමැණිගේ මාත් එක්ක අමනාප වෙනවා. මම වෙනකොට නෑ. මට දුක හිතුණා විතරයි. කලාතුරකින් මේ ගෙදර සාජ්‍යයක් දාන එක ඇත්ත. හැබැයි ඉතින් මිනිස්සු එක්ක ආසු කරගෙන නිතර සාජ්‍ය දාන්න කැමති කෙනෙක් නෙවෙයි තාත්තා. මිනිස්සු සංගීතයට ලං වෙන එක ගැනවත් සංගීතය ඇසුරු කරන එක ගැනවත් මගේ අමනාපයක් නැහැ. හැබැයි ඉතින් සංගීතය කියන්නේ පුතේ සංදර්ශනමත් නෙවෙයි ඈ. අපේ මහත්තයා චූටි මැනහිගේ හිත හැදෙන්නත් එක්ක අපි සින්දුවක් කියමුකෝ. ඒ අදහස නම් අගේ. එනම් විසෝම පටන් ගන්නකෝ. අනේ මට බෑ. අපේ මහත්තයා පටන් ගන්න. මට නම් බෑද?
චූටි මැණිකෙත් කැමති වෙයි අපේ මහත්තයාගේ සින්දුවක් අහන්න. නැද්ද චූටි මැණිකේ? වෙදකම පිහිටලා තිබුණට සංගීත ශාස්ත්‍රයේ මට පිහිටලා නෑනේ දරුවෝ. අනේ ඒකට කමක් නෑ. තාත්තා කියන්නකෝ. මේ දරුවා කියන එකේ පද දෙක තුනක්වත් කියන්නකෝ අපේ මහත්තයා. ඕන් ඉතින් අපේ විසෝත් පද කරනවනේ ඒ අතරේ. හා? කමන්න ඔබ කියනවා නම් මම යන්න. හැබැයි ධෝනියෙන් බෝය අඬන්න ඕන කාරණාවකට නෙමෙයි. Good morning. කොහොමද අපේ යකඩ කාන්තාවට? මලකඩ කාලා තියෙනවා. අපි හැමෝටම කවදා හරි දවසක සමුගන්න වෙනවා.